නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය ඔස්සේ සමථ විපස්සනා කියන මේ දහම් කරුණු පිළිබඳවයි අපි පැහැදිලි කරගනිමින් පසුවටින්. සමතය සහ විපස්සනාව පිළිබඳව අපි නොඑක ආකාරයන්ගෙන් විභජනය කරගන්නට යෙදුණා. සමත භාවනාවෙහි අරමුණ කුමක්ද? විපස්සනා භාවනාවෙහි අරමුණ කුමක්ද? ඒ වගේම ඒ සමතය දියුණු කිරීමෙහිදී අපි කෙසේ සමතය දියුණු කළ යුතුද? විපස්සනාව දියුණු කිරීමේදී කෙසේ විපස්සනා වශයෙන් අපි මානසිකාර්යය පැවැත්විය යුතුද? ආදී ලෙස මේ අංගයන් පිළිබඳව අපි අපේ අවධානය යොමු කරන්නට යෙදුණා. එහිදී පාදක කරගන්නට යෙදුනේ යම් කිසි කෙනෙක් මාර්ගඵලාධිගමයක් ලබනවා නම් ඒ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කිරීමේදී සමතය විපස්සනාව කියන මේ කරුණු දෙක ඔස්සේ තමයි නිර්වාණය අවබෝධ කරන්නේ. කෙනෙක් සමත පූර්වාංගමව විපස්සනාව වඩා ධර්මය අවබෝධ කරගන්නවා. තව කෙනෙක් විපස්සනා පූර්වාංගම සමතේ වඩා ධර්මය අවබෝධ කරගන්නවා. ඒ වගේම සමත විපස්සනා යුගනද්දව වඩමින් කෙනෙක් විසින් ධර්මය අවබෝධ කරගනු ලබනවා. ඒ වගේම ධම්මෝද්ධච්ච විග්‍රහිත මනස මගින් කෙනෙක් ධර්මය අවබෝධ කරගන්නවා. මේ ක්‍රම හතර පිළිබඳව මූලික වශයෙන් අපි හඳුනා ගන්නට යෙදුනේ. එහිදී පසුගිය දේශනාවන් තුලදී පැහැදිලි කරගන්නට යෙදුන සාකච්ඡාවේදී විපස්සනා පූර්වාංගම සමථය වඩන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. එතකොට විපස්සනා පූර්වාංගම සමථය වැඩිීමේදී කොහොමද විපස්සනා වශයෙන් මානසිකාර්යය පවත්වන්නේ කියන දේ පිළිබඳව අපි විවරණය කරගන්නට යෙදුණා. එතකොට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා ආදී ලෙස අනිත්‍ය වශයෙන් දැකීම, දුක් වශයෙන් දැකීම, අනාත්ම වශයෙන් දැකීම කියන කරුණු තුන. නැතිනම් අපේ මනස මෙහෙවිය යුත්තේ විපස්සනාවකදී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් කියන මේ කාරණාව අපි එතනදී පැහැදිලි කරගන්නට යෙදුණා. පුන බැලීම් නිසා අනුපස්සනා කියලා කියනවා. අනිත්‍ය වශයෙන් පුන බැලිය යුතුයි, දුක් වශයෙන් පුන බැලිය යුතුයි, අනාත්ම වශයෙන් පුන බැලිය යුතුයි. එතකොට මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මේ ධර්මයන් පිළිබඳව දක්නා බව අපි උපදවාගත යුතු ආකාරය පිළිබඳවයි අපි මූලික වශයෙන් මෙහිදී හඳුනා ගන්නට යෙදුනේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේ අපිට නොඑක් අවස්ථාවල ලෝකයේ තිබෙන යථා ස්වභාවය පිළිබඳව දේශනා කරන්නට යෙදුනේ. ලෝකයේ පවත්නා යථා ස්වභාවය පිළිබඳව. ලෝකයේ විද්‍යමාන යථාර්ථ ධර්මය අවබෝධ නොකිරීම මත సంతానගත විපරීත සංඥාවන් ඇතිවීමත්, ඒ විපරීත සංඥාවන්ගෙන් ලෝකය පිළිබඳව දැකීමත් වළක්වාලන්නට තමයි බුදුරජාණන් වහන්සේ මාර්ගය ප්‍රතිපදාව දේශනා කොට වදාළේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගතව යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨිය තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරනවා නම් ඒ සම්මා දිට්ඨිය ප්‍රගුණ කරනු ලබන කල්හි පුළුවන්කම තිබෙනවා මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී ත්‍රිලක්ෂණ ධර්මයන් ඔස්සේ තමන්ට විපස්සනා මානසිකාර්යය නිවැරදිව පවත්වා ගන්නට. එතකොට මේ විපස්සනා මානසිකාර්යය පවත්වාගෙන යෑමේදී වැදගත්ම කරුණ තමයි අපිට විපස්සනා ඥාන උපදවන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා විපස්සනා ඥාන අපිට වෙනමම කතා කරන්නට පුළුවන්. මොන ආකාරයෙන්ද අපි විපස්සනා ඥානයන් ඉපදවීම සිද්ධ කරන්නේ කියන දේ පිළිබඳව. නමුත් සමතය සහ විපස්සනාවට අදාළ වන මූලික ලක්ෂණ ටික පිළිබඳව අපි ප්‍රධාන හඳුනා ගැනීමක් පළමුව සිද්ධ කළ යුතුයි. ඉතින් ඒ නිසා සමතය කියන කරුණ ඒකාග්‍රතාවය මූලික කරගෙන කතා බස් කළ යුත්තක්. ඒ වගේම විපස්සනාව කියන එක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණාදී ධර්මයන් ලක්ෂණ වශයෙන් දැකීම මත දියුණු කළ යුත්තක් හැටියටයි එහි ප්‍රධාන කරුණු අපි තේරුම් ගත්තේ. දැන් මේ විදිහට මේ කරුණු ටික
අපි අවබෝධ කරගෙන ඉදිරියට මාර්ගයේ වඩනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම ටික ඔස්සේ අපිට පුළුවන්කම තියෙනවා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන චේතෝ විමුක්තියන් උපදවන්නට. චේතෝ විමුක්ති සාධනය කරන්නට චේතෝ විමුක්තියන් උපදවන්නට අපිට පුළුවන්කම තියෙනවා. එතකොට මේ චේතෝ විමුක්තියන් උපදවගත්ත කෙනෙකුට තමයි ඒ පිළිබඳව තිබෙන ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. චේතෝ විමුක්තිය උපදවගත්ත කෙනෙකුට ප්‍රඥා විමුක්තිය සාධනය කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට අනිත්‍ය වශයෙන් කෙනෙක් ලෝකයේ දකිනවා නම් අපි පසුගිය සතියේදී කතා කළ ආකාරයට අපි පැහැදිලි කරගත්තා. එයාට පුළුවන්කම තිබෙනවා අනිමිත්ත වශයෙන් චේතෝ විමුක්තියක් උපදවන්නට කියලා. දුක් වශයෙන් කතා කළොත් ප්‍රනිදි වශයෙන් නොගෙන අපනිහිත වශයෙන් චේතෝ විමුක්තියක් උපදව ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අනාත්ම වශයෙන් දැකීමෙන් ශුන්්‍යත වශයෙන් චේතෝ විමුක්තිය උපදවන්නට පුළුවන්කම තිබෙනවා කියලා. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් අපි තේරුම් ගැනීමේදී මෙහි විවිධ ස්වરૂපයන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අනිත්‍ය පිළිබඳව විග්‍රහ කිරීමේදී අනිත්‍ය පිළිබඳව ධර්මයේ තුල විග්‍රහ වන ආකාරයන් අපට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේක ඊටාම සියුම් කාරණාවක්. ඔබේ අවධානය යොමු විය යුතු ඊටාම සූක්ෂම කාරණාවක් තමයි. දැන් අපි අනිත්‍යයි කියනකොට අපි ගොඩක් වෙලාවට හිතන දේ තමයි භෞතිකව පවත්නා දෙයක ඇතිවීම සහ නැතිවීම කියන දේ. එහෙම නැතිනම් අපි සාමාන්‍ය විදිහට කෙනෙක් හිතනවා මේ ගෙවල් දොරවල් කැඩිලා බිඳලා යන එක, මනුස්ස ජීවිතය නැති වෙලා යන එක, මැරලා යන එක මේක තමයි අනිත්‍ය කියලා. බැලූ බැලමට ලෝකෙට පේන අනිත්‍ය ඒක තමයි සන්තති ඝණය තුල පෙනෙන අනිත්‍යතාවයක් තිබෙනවා. ලෝකයා දකින්නේ අන්න ඒ ආකාරයෙන් පවත්නා ඒ අනිත්‍යෙහි ස්වરૂපය. එතකොට අනිත්‍ය පිළිබඳව ඊට වඩා නුවණින් විමසාගෙන යනකොට කෙනෙකුට දකින්නට පුළුවන්කම තියෙනවා නේ. මේ සන්තති ඝණය තුලත් එක්ෂණික වශයෙන් මේ ස්කන්ධ ධර්මය උපදිනවා. ස්කන්ධ ධර්මය තමයි අනිත්‍ය ස්වභාවයටපත් වෙන්නේ. ස්කන්ධ ධර්මය තමයි නැතු යන්නේ. එතකොට හේතු ටික ඇතිකල්හි ස්කන්ධ ටික ඉපදිලා හේතු නැති වෙනකොට ස්කන්ධ ධර්මතා ටික නැතු යනවා. හේතු ඇතිකල්හි ස්කන්ධ ටික ඇති වෙලා හේතු නැති වෙනකොට ස්කන්ධ ධර්මතා ටික නැතු යනවා. මෙන්න මේ ස්වභාවය තමයි අනිත්‍ය. උදේවැයර්ථේන අනිච්චං කියලා උදේවැයර්ථයෙන් අනිත්‍ය කියලා දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ අනිත්‍ය වැරදි කියන්නට පුළුවන් කමක් නැහැ. මොකද මේ හට ගැනීම සහ වැයවීම කියන වර්තමාන ප්‍රත්‍ය නිසා හටගෙන වර්තමාන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා කියන එක ඒක සිද්ධ වෙන දෙයක්. ඒ හටගත්තු රූපය ආයසන්තතියක් තිබෙනවා නම් ඒ ආයසන්තතිය නැතිව යන විට ඒ ධර්මේ නැති වෙලා යනවා. ඒක තමයි ඒකේ අනිත්‍යතාවය. ඒක හේතු නිසා උපන් දෙයක් හේතු නැති වෙනකොට නැතුව යනවා. එතකොට මෙන්න මේ ආකාරයටත් අනිත්‍ය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනිත්‍ය පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී තිබෙනවා තවත් ආකාරයක්. අපි මේ කරුණු දෙක අතර තියෙන සූක්ෂම ලක්ෂණය පිළිබඳව බොහෝ විට කතා කරනවා අඩුයි. කියන්නේ අප දකිනවා අපි අර ලෝකයේ ගේ කැඩිලා බිඳිලා යනවා කියන තැනක අපි මැරිලා යනවා කියන තැනක තියෙන අනිත්‍යතාවයයි ස්කන්ධ ධර්මතා ටිකක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන තැනයි අපි දකිනවා මේ දෙක අතර වෙනසක් තියෙනවා කියලා. හැබැයි ස්කන්ධ ධර්මතා ටිකක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ස්කන්ධ ධර්මතා ටික නිරුද්ධ වෙනවා කියන කරුණ ඇතුළෙත් ඒ වගේම ස්කන්ධ ධර්මතා ටිකක් අතීත හේතු ටික නිසා වර්තමාන ඉපදිලා තියෙනවා. මේ හේතු ටිකේ නිරෝධය මත අනාගතයට එබඳු ස්කන්ධයක් අනුත්පාද ස්වභාවයට යනවා කියන වැයවීම කියන දේ. අනුත්පාද සංඛ්‍යාත දේ පිළිබඳව අනිත්‍ය කියන දේ යටතේම අපිට කතා කරන්නට පුළුවන් කියන එක පිළිබඳව බොහෝ වෙලාවට අපේ අවධානයක් යොමු වෙන්නේ නැහැ. එතකොට දැන් යම්කිසි විදිහකින් අනිත්‍යතාවය පිළිබඳව අපි තේරුම් ගැනීමේදී තේරුම් ගන්නා දේ තමයි මේ ප්‍රත්‍ය සමவாயයෙන් උපදින සංකත ලක්ෂණයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ප්‍රත්‍ය නිසා උපන්න ධර්මයක් මේ දේ. ප්‍රත්‍ය නිසා උපන්න දෙයක්. ඒ ප්‍රත්‍ය නිසා උපන්න දේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ප්‍රත්‍ය නිසා උපන්න දේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. එතකොට මේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනකොට ඒක අතීතයේ ඉඳලා මෙතනට යම් කිසි දෙයක්
ආත්මයක් ආවා කියන දේ නෙමෙයි. මේක අතීත හේතු ටිකක් නිසාත් වර්තමාන ප්‍රත්‍යක් නිසාත් ඉපදුණු දෙයක්. අතීත හේතු ටිකක් නිසාත් වර්තමාන හේතුවක් නිසාත් උපන්න දෙයක්. එතකොට මේක ජනක ප්‍රත්‍ය සහ උපස්තම්භක ප්‍රත්‍ය කියලා කියනවා අපි සාමාන්‍ය විදිහට කතා කරනකොට. මේ ජනක හේතු ටිකක් තිබුණා. ජනක ඒ කියන්නේ මේක උපදවන්නට හේතු වුණ ටිකක්. ඒ උපදවන්නට හේතු වුණ දේ අතීත හේතුවයි. මොනවද අපි සාමාන්‍යයෙන් අවිද්‍යාව, තණ්හාව, කර්මය කියලා අපි කතා කරන අවිද්‍යා සමුදය, රූප සමුදය, අවිද්‍යා සමුදය, වේදනා සමුදය ආදී ලෙස මේ දේවල් වල ඉපැත්මට හේතු මොකක්ද? අවිද්‍යාව කියලා. ඒ වගේම අවිද්‍යා සමුදය වගේම එතන යෙදෙන දේ තමයි තණ්හාව සහ කර්මය කියන අනික් හේතු දෙක. තණ්හාව නැත්තම් උපදින්නේ නැහැ. ඒ නිසා විද්‍යාව යෙදෙන තැනක තණ්හාව යෙදෙනවා. ඒ නිසා තණ්හා සමුදය, රූප සමුදය, තණ්හාව නිසා තමයි රූපය උපදින්නේ. ඊට පස්සේ තණ්හාවට පවතින්නට පුළුවන් කමක් නැහැ. කර්ම නිමිත්තක් නැත්තම්, ගති නිමිත්තක් නැත්තම්, කර්මය කියන දේ නැත්තම්. ඒ නිසා කම්ම සමුදය, රූප සමුදය කියලා කියනවා. කර්මය නිසා රූපය හට ගන්නවා කියලා. රූපය කියන දේ උපදවන්නට මේ හේතු ටික අතීත හේතු. රූපය කියන දේ උපදවන්නට අවිද්‍යාව, තණ්හාව, කර්මය මේ දේවල් අතීත හේතු. අතීත හේතු ටික නිසා තමයි මේ වර්තමානයේහි මෙබඳු දෙයක් උපදවන්නට හේතුවක් බවට පත්වන්නේ. විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනාදී මේ ධර්මය නැතිනම් වර්තමාන විපාකයක් උපදවන්නේ මේ අතීත අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මේ අතීත හේතු ටික නිසා. ඒ ටික නැත්තම් වර්තමානයේ රූපේ උපදින්නට විදිහක් නැහැ. වර්තමානයේ මෙබඳු රූපයක පැවැත්මක් කියන දේ දකින්නට, පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අතීත හේතු විදිහට අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන මේ හේතු ටික යෙදෙන්නේ නැත්තම්. මේ හේතු ටික යෙදෙන නිසා තමයි මෞකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. එතකොට මෞකුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න නිසා තමයි විඥානයේ නාම රූපෙහි ප්‍රතිෂ්ඨාව ලබන්නේ. ඒ ලබන නිසා තමයි මේ කයෙහි වැඩිමක් වෙන්නේ. අනාගත ඉන්ද්‍රයන්ගේ පහළවීම කියන ආයතනයන්ගේ වර්ධනය කියන දේ සිද්ධ වෙන්නේ. විඥානයේ නාම රූපය ඇසුරු කරගත්ත නිසා. ඒ ඇසුරු කරගත්ත නිසා තමයි ආයතනාදී ධර්මයෝ උපදින්නේ. උපදින නිසා තමයි බාහිර රූපාදී දේවල් ගෝචර කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් මේ අතීත හේතු ටික කිසිම විදිහකින් වර්තමානයේ තියෙන විපාකයේ තුල තියනව නෙමෙයි. අතීත අවිද්‍යාව, අතීත තණ්හාව, අතීත කර්මය මේ විපාකය තුල තියනව නෙමෙයි. මේ විපාකයේ ඉපදවීම සඳහා වැය වූ දේ හරියට අඹ ඇටය අඹ ගහ තුල නැහැ. අඹ ඇටය නැත්තම් අඹ ගහක්ද නැහැ. අඹ ඇටය අඹ ගහ තුල නැහැ. ඒ වගේම අඹ ඇටයක් නැත්තම් අඹ ගහක්ද නැහැ. අඹ ඇටයේ වැයවීමම අඹ ගහක ඉපදීමයි. එතකොට දැන් මේ අතීත හේතු ටික කිසිම කලයක වර්තමාන ඵලය තුල ඇත්තේ නැහැ. වර්තමාන ඵලය තුල ඇත්තේ නැහැ. වර්තමාන ඵලය හැම වෙලාවකදීම හේතුව බවට පත්වන්නේ නැහැ අනාගතයට දුක උපදවන්නට, අනාගතයට නැවත ස්කන්ධ උපදවන්නට. එතකොට ඒකට කියන අපි විපාකය කියලා. කොයි වෙලාවකවත් ඵලය හේතුව බවට පත්වන්නේවත්, හේතුව ඵලය බවට පත්වන්නේවත් නැහැ. එතකොට මෙන්න මේ අතීත හේතු ටිකක් නිසා අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන මේ ඉපදුණු දෙයක් තමයි වර්තමානයේහි රූපය කියන දේ. එතකොට මේ ටිකට විතරක් පුළුවන්ද, අතීත ටිකට විතරක් පුළුවන් වෙයිද වර්තමානයේ තුල ඉබඳු රූපයක් උපදවන්නට බෑ. වර්තමානයේහි උපස්තම්භක දෙයක් තියෙන්නට ඕනේ. වර්තමානයේහි ඒකට සුදුසු දෙයක් තියෙන්නට ඕනේ. අන්න ඒකට තමයි ආහාර කියලා කිව්වේ. ආහාර සමුදය, රූප සමුදය. ආහාර සමුදයෙන් රූපය සමුදය කරනවා. අතීත අවිද්‍යාව, තණ්හා, කර්ම කියන ටික මතත් වර්තමානයේහි ආහාර කියන දේ මතත් මේ හේතු ටික ඇති කල්හි තමයි මේ ටික උපදවන්නේ. එතකොට මේ වැයවීම පිළිබඳව කතා කිරීමේදී අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ, අවිද්‍යා නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා. තණ්හා නිරෝධා රූප නිරෝධෝ, තෘෂ්ණා නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා.
කම්ම නිරෝධා රූප නිරෝධෝ කර්මේ නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා. ආහාර නිරෝධා රූප නිරෝධෝ ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා කියලා හතරාකාරයකට රූපේහි නිරෝධය පිළිබඳව අපට සඳහන් කරගන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ කියනකොට අවිද්‍යා නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා. එතකොට මේ අවිද්‍යා නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා නම් අපිට කිසිම විදිහකින් දැන් අපි කිව්වා මේ අතීත හේතු ටික වර්තමාන විපාකයේ තුල දකින්නට එපා කියලා. අතීත හේතු ටික වර්තමාන විපාකයේ තුල දකින්නට එපා කියලා. වර්තමාන විපාකයේ තුල එහෙම දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ කියලා කියන්නේ අවිද්‍යාව නිරෝධ කරලා රූප නිරුද්ධ කරනවා කියන්නේ වර්තමානයේ තුල පවත්නා දේ නෙමෙයි. වර්තමානයේ තුල අපිට මේක නිරුද්ධ කරලා උපදවන්නට පුළුවන් කියන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අවිද්‍යාව නැති කරලා වර්තමානයේ රූපේ උපදවන්නේ නැහැ කියන එක ගැන නෙමෙයි. මොකද ඒකට කරන්නට පුළුවන් කමක් නැත්තේ. මොකද අතීත හේතු ටික වර්තමාන රූපේ ඇතුලේ ඇත්තේ නැති නිසා. යම්කිසි විදිහකින් අතීත හේතු ටික නිසා වර්තමාන විපාකයේ ඉපදුනා නම් එතකොට ඒ ඉපදුණු විපාකයේ ඇතුලේ අතීත හේතු ටික අපිට නැති නිසා ඒක දැන් නැති කරනවා කියන දේ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අවිද්‍යාව නැති කරනවා කියන දේ දැන් විපාකයේ ඇතුලේ කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. හැබැයි වර්තමානයේහි හේතු විදිහට අපි අවිද්‍යාව දුරු කරනවා නම් අපි අනාගතයට මෙබඳු රූපයක් උපදවන එක සිද්ධ කරන්නේ අනාගතයට මෙබඳු රූපයක් උපදවන එක සිද්ධ කරන්නේ නැහැ. අතීතයේ තියෙන හේතු ටික අපි දුරු කරනවා නම් අනාගතයට මේ වගේ දෙයක් ඉපදෙන්නේ නැහැ කියන එක එදා තිබුණා නම් අද මේ විපාකේ නැහැ. එහෙනම් අතීතයේ අවිද්‍යාව දුරු කරලා තිබුණා නම් අපි මොකක් අරමුණු කරගෙනද යන්නේ? කර්ම නිමිති අපිට නැහැ නේ එහෙනම්. ගති නිමිති උපදින්න හේතු නැහැනේ. ඒ නිසා ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීමක් නැහැ. එහෙනම් මේ රූපේහි පැවැත්මක්, පැමිණීමක්, වැඩිවීමක් අද දකින්නට, පණවන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ. අතීතය තුල තිබුණු හේතු ටික නිසා වර්තමානයේ උපස්තම්භක වන දේත් අරගෙන තමයි මේ විදිහේ රූපයක් සකස් කරන්නට හේතුනේ. එතකොට වර්තමානයේ තුල පවත්නා මේ විපාක ධර්මතා ටික පිළිබඳව ඇත්ත නොදන්නා යම් අවිද්‍යාවක් තියෙනවා නම් අන්නේ අවිද්‍යාවෙහි නිර්වශේෂ නිරෝධයටපත් කිරීමෙන් අනාගතයට මෙබඳු රූපය නොහට ගන්නා බවට පත් කරන්නට පුළුවන්. එනිසා දැන් මේ දක්නා බවත් වැය දක්නා බවයි. මේ දක්නා බවත් වැය දක්නා බවයි. එතකොට දැන් මේක ටිකක් අර සියුම් කාරණාවක්. ඒ තමයි වර්තමානයේ අපි දන්නවා ඇහැ හටගෙන නැති වෙලා යනවා. චක්කුන් අනිච්චං. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා අපි මේ වර්තමානයේහි මේ විපාක ධර්මතා ටිකේ හට ගැනීම සහ වැයවීම අපි දකිනවා. ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම අපි දකිනවා. මේ වර්තමානයේ සිද්ධ වෙන හට ගැනීම වැයවීම විදිහට අපි කියන අනිත්‍යයි කියලා. ඒ වගේම අනිත්‍ය කියන මේ වචනය ඇතුලේ අනිත්‍ය කියන સંદર્ભය ඇතුලේ අපට විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි මේ දේ හටගත්තෙත් අතීත කර්මයක විපාකයක් හැටියට. තණ්හාවක අවිද්‍යාවක විපාකයක් හැටියට මේක හටගත්තේ. මේක ඇතුලේ අතීත හේතු ටික නැහැ. එතකොට මේ හුදු ධර්මතා ටිකක හට ගැනීමක් සිද්ධ වුණේ. සුද්ධ වූ ධර්ම සම්තතියක හට ගැනීමක් තමයි මේ සිද්ධ වුණේ. එතකොට මේ සුද්ධ වූ ධර්ම සම්තතියක හට ගැනීම සිද්ධ වුණ මොහොතේදී හුදු මේ ධර්ම සම්තතිය ඉපදිලා මේ ධර්ම සම්තතිය වැයවීමට යනවා. හුදු ස්කන්ධ ධර්මයෝ ඉපදිලා මේ ස්කන්ධ ධර්මතා ටික තමයි වැයවීමට යන්නේ. එතකොට මේක අනාගතයට නැවත උපදින්නේ නැහැ කියලා කියන්නේ වර්තමානයේහි මේකේ යථාර්ථය තේරුම් ගත්තොත් ඒ කියන්නේ වර්තමාන අවිද්‍යාව නිරුද්ධ කළොත්. එතකොට දැන් පැහැදිලි මේ කියන්නේ ක්ෂණික නැතිවීමක් ගැන නෙමෙයි. මෙතනදී කියන්නේ මේ ධර්මතා ටිකක් පහළ වීමකුයි සිද්ධ වුනේ. ඒ ධර්මතා ටික මේ විදිහට පහළ වුණාට මේ ධර්මතා ටික අනාගතයට ගිහිල්ලා තව තැනක උපදිනව නෙමෙයි. වර්තමාන හේතු ටික නැති කළොත් අනාගතයට ඒක නූපදින ස්වභාවයටපත් වෙනවා. ඒ තුලින් එක පැත්තකින් අනාත්මය සාක්ෂාත් කරනකොට දුක්ඛ ලක්ෂණය පෙන්වා දෙනකොට එතන අනිත්‍ය ලක්ෂණය වෙනස් ස්වરૂපයකින් පෙන්වා දීමක් තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ හටගත්ත දේ මේ මොහොතේ නැති වෙලා යනවා කියන එකම නෙමෙයි.
මේ වර්තමාන විපාකය කියන දේ අනාගතයට උපදින්නේ නැහැ. අනාගතයට භවයක ප්‍රතිසන්දි වශයෙන් පැමිණීමක් සිද්ධ වෙන්නේ ඒ වර්තමානයේක උපදවන්නට තියෙන අවිද්‍යාව, තණ්හාව, කර්මය වගේ හේතු ටික නැති කළ නිසා. එතකොට වර්තමානයේ තියෙන Nirodhe මොකද්ද? වර්තමානයේ ඉපදෙනව නැති වෙනව කියලා කියන්නේ. වර්තමානයේ හටගත්ත දේවල් හටගෙන නිරුද්ධ වෙලා යනවා කියන්නට හේතුව මොකද්ද? පින්තුනි වර්තමානයේ හටගත්ත දේවල් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා කියන්නට තියෙන හේතුව තමයි ආහාරයෙන් උපන් මේ රූපය, කනබන ආහාරයේ ප්‍රත්‍ය කරගෙන උපන් රූපය, ආහාර සමුදයෙන් සමුදේ වුණ රූපය මේ වර්තමානයේ සිද්ධ වෙන නිරෝධය. ඒ බඳු රූපේට යම් ආයසන්තතියක් තියෙනවා. ඒ ආයසන්තතිය බිඳීමෙන් ඒ රූපේ නිරෝධයටපත් වෙනවා. එතකොට ඒ නිරෝධය පින්නතුනේ මේ මොහොතේ සිද්ධ වෙන නිරෝධයක්. මොකද ආහාරය පෙන්වන්නේ උපස්තම්භක විදිහට මේ වර්තමාන ප්‍රත්‍යක් විදිහට. එතකොට මේ ආහාරජ රූපයේ නිරෝධය සිද්ධ වෙනවා මේ මොහොතේදී. ආහාර නිරෝධා රූප නිරෝධෝ කියලා කියනකොට ආහාරයේ නිරෝධයෙන් රූපේ නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ආහාරය නැති වෙනකොට රූපේ නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ මේ වර්තමාන උපස්තම්භක ප්‍රත්‍ය බිඳ වැටීම තුළ වර්තමානයේහිම එහි පැවැත්මක් विद्यमान වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා චක්කුන් අනිච්චං කියලා. ඒකට අතීත හේතු ටික නැති කිරීම මත අනාගතයකට දෙයක් නූපදීම කියන නූපදවන ස්වභාවය අනුත්පාදය කියලා කියනවා. අනේ අනුත්පාද ලක්ෂණය තේරුම් ගැනීමත් වර්තමානයේහි හටගත් දේ වර්තමානයේහි සිදුවන වැයවීම පිළිබඳව තේරුම් ගැනීමත් හුදු මේ අනිත්‍ය ඥාණයට ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ බඳු ආකාරයට අනිත්‍ය පිළිබඳව දක්නා බව නිසා තමයි වර්තමානයේහි තිබෙන නිමිති වශයෙන් ගන්නා දේවල් වල පැනවීමක් සිද්ධ කරන්නට බැරි. එයා දකින්න ක්ෂණික වස්තමෙන් මේ මොහොතේ හටගත්ත ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන්ගේ උත්පාදය භංගය දකින්න. ඉපදීම සහ භංගය දකින්න. සිටියෝගේ වෙනස් බවක් දකින්න. එතකොට මෙන්න මේ ආකාරයට වර්තමානයේහි ආහාරය නිසා උපන්නා වූ රූපය නැතිවීම කියන දේ දකින්න වගේම අනාගතයට යන්නට හේතු වන උපදවන්නට හේතු වන ප්‍රත්‍ය ටිකේ නිරෝධයෙන් අනාගතයට සිද්ධ වෙන අනුත්පාදය කියන දේ දකින්න. එනිසා වැය කියන දේ පිළිබඳව අපිට කතා කරනකොට මේ විදිහට අස්තංගමේ කතා කරන්නට පුළුවන්කම තියෙනවා. රූපේ වැයවීම, රූපේ අස්තේට යෑම, රූපේහි නිරෝධය කියන දේ පිළිබඳව තේරුම් ගැනීමෙන්. ඊට පස්සේ වේදනාව පිළිබඳව ගත්තත් ඒ විදිහටම තමයි. වේදනාව කියන එක අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන අතීත හේතු ටිකත් ස්පර්ශය නැමැති වර්තමාන හේතුවත් ඇති කල්හි උපදින දෙයක් තමයි වේදනාව කියලා කියන්නේ. ඒ වේදනාව අතීත හේතු ටික නිසා ඉපදුණා කියලා කියන්නේ ඒ වේදනාව උපදින්නට පරිසරය නිර්මාණය කළේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික. අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නිසා තමයි විඥාණය මේ නාම රූපයට බැසගත්තේ. ඒ බැසගත් හේතු ඇතිතාක් එහි ආයසන්තති ඇතිතාක් එක පවතිනවා. අඹ බීජය තුල තිබුණු යම් බීජමය ගුණයක් නිසා මේ ගහ ඉපදුනා. අඹ ගහේ තිබෙන ඒ බීජමය ගුණය යම් තාක් කාලයක් යාට පවත්වන්නට පුළුවන්කම තියනවාද වර්තමාන ප්‍රත්‍ය ටික උපයෝගී කරගෙන ඒ අඹ ගහ ඒ අවුරුදු 5ද 10ද 100ද 200ද ඒ කාලේ පැවතිලා නැති වෙලා යනවා. එතකොට එහි ශක්තිය අවසන් වෙනකොට ඒක බිඳ වැටෙනවා. නැත්නම් ඒක කැඩිලා යනවා. එතකොට මෙන්න මේ විදිහට අතීත හේතු ටික නිසා තමයි ප්‍රතිසන්දි වශයෙන් මෞ කුසකට විඥානය බැසගත්තේ. බැසගත්තට පස්සේ විඥානයේ නාම රූපය ඇසුරු කරමින් නැවත නැවත ඒ රූප සකස් කරමින් මේ රූපය ඇසුරු කරගෙන පවතිනවා. එතකොට මේ රූපේහි වැඩිවීමක් ඒ නිසා පේනවා. එතකොට යම් තැනක ඒ ආපු කර්මයේහි ආයුෂය ඒ දේවල් නැති වෙලා යනකොට එදාට විඥානය අපගත වෙනවා. විඥානය මේක ඇසුරු කරගෙන පවතින්නට නොහැකි බවට පත් වෙනවා. එතකොට අපි කියනවා මරණයටපත් වුණා කියලා. එතකොට මේ ඉපදුනා කියන තැන ඉඳලා මරණයටපත් වෙනවා කියන තැන දක්වාම යම් කිසි සිතක් උපදිනවා නම් ඒ සිතෙහි වේදනාවක් උපදිනවා නම්
ඒ උපදින වේදනාවට ප්‍රත්‍ය කුමක්ද? ඒ වේදනාව උපදවන්නට හේතු ටික මොකක්ද? මව කුසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීම. අඹ ගහ පැලවෙලා ගහක් විදිහට ඒක යම් දවසක මරණයටපත් වෙනවද? ඒ දක්වා ඒ ගහ අඹ ගහක්මයි. ඒ ගහ අඹ කියන බීජමය ගුණය ඒ විදිහට පවත්වාගෙන යනවා. වර්තමාන ප්‍රත්‍යඋපයෝගී කරගෙන එයා ඒ විදිහට අඹ කියන දේම පවත්වාගෙන යනවා. වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිසන්දි විඥාණයෙන් යම් කිසි විදිහකට මේ නාම රූපය අසුරු කරගෙන බැසගත්තා නම් ඒක මරණය දක්වා ඒක ඒ විදිහට පවත්වාගෙන යනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ අතීත හේතු ටික වර්තමාන වේදනාව උපදවන්නට හේතු වෙන්නේ අන්න ඒ ආකාරයට. මේක ජනනය කරන්නට ඒක පරිසරය සකස් කරලා දෙනවා. මේක මේ විදිහට වේදනාව විඳින්න පුළුවන් භූමියක් විදිහට. එතකොට මේ වේදනාව විඳින්නට පුළුවන් විදිහට ඒක සකස් කරලා තියෙන හේතු ටික තමයි අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන හේතු ටික. එතකොට වර්තමානයේහි ස්පර්ශ වන්නේ නැත්තම් යමක්. වර්තමානයේහි රූපය ස්පර්ශ වෙන්නේ නැත්තම් එයාට රූපේ පණවන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා රූපය තියෙන්නට අවශ්‍යයි ස්පර්ශ වන්නට නම්. එතකොට ඒ ඇහෙන් රූපය ඇහැට රූපය පතිත වෙනකොට ඒ ඇති වෙන ස්පර්ශය නිසා තමයි එතන වේදනාවක් උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා වේදනාවක් උපදවනවා කියන දෙයට ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා රූපේ ස්පර්ශ වීම කියන දේ. ඒකට නාම ධර්මතා ටිකක උනත් ස්පර්ශය කියන දේ. ඒක උපදවන්නට හේතුව බවට පත් වෙන ස්පර්ශ වුණොත් තමයි වේදනාව උපදින්නේ. යම් තැනක පස්සේ නැමැති චෛතසිකය යෙදෙනවා නම් අනිවාර්යයෙන් මෙතන යෙදෙන දෙයක් තමයි වේදනාව නැමැති චෛතසිකය. විඳීමක් උපදිනවා කියන දේ. ස්පර්ශ වුණොත් ඒක විඳිනවම තමයි. ඒක නොවි තියෙන්නේ නැහැ. ඒහා සමග වේදනාව තියෙනවමයි. එනිසා වර්තමාන හේතුවක් විදිහට අපි කතා කළොත් වර්තමාන උපස්තම්භක වන දේ විදිහට කතා කළොත් වේදනාවට හේතුව හැටියට අපිට හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ පින්නතුනේ මෙන්න මේ කියපු ස්පර්ශය කියන දේ. එනිසා වර්තමාන අවිද්‍යා නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. තණ්හා නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. කර්මය නැතිවීම තුළින් වේදනාව නිරුද්ධ වෙනවා. දැන් අපි දන්නවා අවිද්‍යා කර්ම තණ්හා කියන ටික කියන්නේ දැන් මේ ජීවිතයේදී මේ වේදනාව නූපදිනවා කියන තැනටපත් කරගන්නට පුළුවන් කමක් නැත්තේ. මේකේ ආයු සංතිත්‍ය පවතින තාක් කාලයක් මේ වේදනාව නැවත නැවත උපදවන්නට අවශ්‍ය ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ ආයතන සකස් කරනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ ධර්මතාවයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා. එහෙනම් වර්තමානයේහි හේතු විදිහට අවිද්‍යාව දුරු කළොත්, තණ්හාව, කර්මය දුරු කළොත් අනාගතයට මෙබඳු ස්පර්ශ ආයතන ටිකක් හදනවා කියන එක වෙන්නේ නැහැ. ස්පර්ශයන්ගේ පැනවීමක් නැති කලෙහි අනාගතයට වේදනාව උපදිනවා කියන දේ වෙන්නේ නැහැ. ඒක අනුත්පාද නිරෝධය. අනුත්පාද නිරෝධය පෙන්වන්නේ මේ ටික නුපුදුනා නම් මේක වෙන්නේ නැහැ කියන තැනකින්. එතකොට වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් තියෙනවා. මොකද්ද වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන්නේ? ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය. ස්පර්ශ නිරෝධයෙන් වර්තමානයේහි වේදනා නිරෝධය සිද්ධ වෙනවා. ස්පර්ශය නැති වෙන්නේ මොන විදිහකටද? ඒ විදිහටම වේදනාව නැති වෙලා යනවා. එතකොට ස්පර්ශය නැතිව වේදනාව විතරක් තනියම තියෙනවා කියන එකක් කොයි වෙලාවකවත් වෙන්නේ නැහැ. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා. එතකොට මේක තමයි වේදනාවෙහි තිබෙන ස්වභාවය. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියන බව. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධයටපත් වෙනකොට ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙලා යනකොට මේක ක්ෂණික නිරෝධයක්. මේක මේ මොහොතේ නැති වෙන නැතිවීමක්. මේක මේ මොහොතේ ස්පර්ශය කියන දේ මේ වෙලාවේ සිද්ධ වුණ දේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව මේ වෙලාවේදී නිරෝධයටපත් වුණා. එතකොට මේ වර්තමානයේහි අපි කියනවා නම් මේ වේදනාව නිරුද්ධයි, වේදනාව අනිත්‍යයි කියලා කියනවා නම් ස්පර්ශය අනිත්‍ය වෙන නිසා තමයි වේදනාව අනිත්‍ය වෙන්නේ. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා. රූපය ඇහැ නැත්තම් වේදනාව උපදින්නට විදිහක් නැහැ. ඇහැ පැත්තෙන් එන චක්කු විඥානයේහි වේදනාව තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ ద్వාරික සිත්වල ඒ තැන්වල පටන් ගන්න වේදනාවක් තියෙන්නට විදිහක් නැත්තේ නැහැ. එතකොට වේදනාව කියන දේ උපදින්නෙම ඒ තැන්වල ස්පර්ශය නැමැති හේතු ටික ඇති කල්හි ස්පර්ශය නැති වෙනකොට ඒ දේ නිරුද්ධ වෙනවා. ඒක තමයි එහි සාමාන්‍ය ස්වභාවය. ස්පර්ශය නැති වෙනකොට ඒක නැති වෙලා යනවා කියන්නේ. එතකොට
ඒ ස්පර්ශයේ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියන එක වර්තමානයේ මේ මොහොතේ වේදනා ස්කන්ධයේහි අනිත්‍යතාවය පිළිබඳව දක්නා කෙනෙකුට දකින්න පුළුවන්කම තිබෙන අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන දෙයක්. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියන එක. මේ විදිහටම සංඥාව සංස්කාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ නිරෝධය දකින්නට පුළුවන්කම තිබෙනවා. වර්තමානයේහි මේ දේවල් වල හට ගැනීමෙන් වර්තමානයේහි ඇතිවෙන නිරෝධයක් විදිහට වර්තමානයේහි යෙදෙන ආහාර ප්‍රත්‍යයෙන් රූපයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංස්කාරත් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයත් කියන මේ ධර්ම ස්කන්ධය උපදිනවා. ආහාර නිරෝධයෙන් ඒ වගේම ස්පර්ශ නිරෝධයෙන් නාම රූප නිරෝධයෙන් වේදනා සංඥා සංඛාර විඥාන ආදී මේ දේවල් නිරුද්ධ වෙනවා කියන මේ නුවණ උපදව ගන්නට පුළුවන්. ඒක තමයි මේ මොහොතේ සිද්ධ වෙන අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අවබෝධ කර ගැනීම. ඒ වගේම මේ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව තිබෙන අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන මේ දේවල් නූපදින බවට පත් කරනවා නම් නැතිනම් මේක දිරු කරනවා නම් අවිද්‍යාව නිරෝධ කිරීම තුළින් අවිද්‍යාව නැති කිරීමෙන් අනාගතයට මේ වගේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගෙන මේ විදිහේ දෙයක් උරුම කරනවා කියන එකට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒක අනුත්පාද නිරෝධයක්. ඒක උපදවන්නේ නැහැ. ඒක උපදවන්නේ නැහැ. වර්තමානයේ අතීත හේතු ටික නිසා නැතිනම් අතීතයේ අඹ බීජය නිසා මේ අඹ ගහ ආද ඉපදිලා තියෙනවා. වර්තමානයේහි උපදින අඹ ගෙඩියක බීජමය ගුණය අපි ඉතුරු කරන්නේ නැතුව ඒක විනාශ කරනවා නම් අනාගතයට ඒ අඹ ගහේ අඹ යන පැවැත්මක් පේන්නේ නැහැ. අතීත හේතු ටික නිසා ඉපදුණු දේ එහි ආයු සම්පතිය වෙන තාක් පැවත නිරුද්ධ වෙයි. ඒ වගේ අතීත මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා නම් අතීත හේතු ටිකක් නිසා ඒ නාම රූපය ඇසුරු කරගෙන පවත්නට යම් ආයු සම්පතියක් තියෙනවා නම් ඒ ආයු සම්පතිය පැවැත්ත ඒ ධර්මයේ නිරුද්ධ වෙලා යයි. ආය අනාගතයට ඒක උපදිනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මෙන්න මේ විදිහට අපිට මේ අනිත්‍ය කියන දේ පිළිබඳව කතා කළත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. බොහොම වපසරියක් ඇතුව ඒ කියන්නේ බොහොම පැතිරුණු මාතෘකාවක් විදිහට අනිත්‍ය කියන දේ පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ අනිත්‍ය පිළිබඳව ලෝකයා දකින මේ තියෙන ගස් කොළන් මිනිස්සු අනිත්‍යයි කියලා දකින දේවලුත් තියෙනවා. ස්කන්ධ ටික මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැති වෙනවා කියන දේකුත් තියෙනවා. ඒ වගේම අනිත්‍යයි කියන දේ පිළිබඳව කතා කරනකොට අතීත හේතු ටික නිසා වර්තමානයේ සකස් වන මේ ඵලය වර්තමාන හේතු නිරෝධයෙන් අනාගතයට නූපදින බවට පත් වෙනවා කියන එක දැකීම තුළිනුත් සාධනය කරගන්නට පුළුවන්කම තිබෙනවා. පිනතුනේ මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් මේ ස්කන්ධයන්ගේ යථාර්ථය තේරුම් ගන්නට විපස්සනාව උපදවන්නට අපිට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රතිවේධ කිරීම තුළින් අනිත්‍යයි කියන දේ ප්‍රතිවේධ කිරීම තුළින්. එතකොට අනිත්‍ය ප්‍රතිවේධ කරනවා කියනකොට මේ ආකාරයේ ගැඹුරු නුවණකින් අපිට පුළුවන් අනිත්‍ය ප්‍රතිවේධ කරන්නට මේකෙන් අපිට අනිමිත්ත චේතෝ විමුක්තියක් උපදවන්නට පුළුවන්කම තිබෙන්නේ යම් කිසි කෙනෙක් ස්කන්ධයන්ගේ ඒ තිබෙන ආහාර ස්පර්ශ නාම රූපාදී නිරෝධයෙන් හටගෙන නිරුද්ධ වෙන වර්තමාන නිරෝධය සාක්ෂාත් කිරීමෙනුත් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගේ නිරෝධයෙන් අනාගතයට සිදු කරන අනුත්පාද නිරෝධය කියන දේ සාක්ෂාත් කිරීමෙනුත් තමයි කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ අනිමිත්ත චේතෝ විමුක්තියක් උපදවන්නට. ඉතින් ප්‍රධාන වශයෙන් මෙතනදී අදහස් කළේ අනිත්‍ය කියන දෙහි පවත්නා ස්වභාවය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ඇති කරලීම. ඒ වගේම දුකයි කියන කොටත් අපි දුක හඳුනාගන්නෙත් ඒ විදිහටම තමයි. ඒ තමයි දුක් වේදනාව. මේක සමහර වෙලාවට කෙනෙක් විස්තර කරන්නට ගන්නවා මේ අනිත්‍ය නිසා දුක එනවා කියලා. අනිත්‍ය නිසා දුක එනවා. මේ අනිත්‍ය නිසා දුක එනවා කියන එකයි අනිත්‍ය ධර්මයේම දුකයි කියන එකයි දෙකක්. ඒතකොට දැන් යම් කිසි විදිහකින් අනිත්‍ය නිසා දුක එනවා කියලා අපි කියනවා නම් ඒ අනිත්‍ය නිසා එනවා කියන එක වෙනම දෙයක්. ඒ වගේම අනිත්‍ය ධර්මයේම දුකයි කියනවා නම් අනිත්‍ය ධර්මයේම දුකයි කියන එක වෙන දෙයක්. මේක බොහොම සියුම් කාරණා දෙකක් හැටියට අපි තේරුම් ගන්නට ඕන. සමහර වෙලාවට අපි දකිනවා මේක පැහැදිලි කරන්නේ අනිත්‍ය නිසා දුක එනවා කියලා. මේ දේවල් නැති වෙනකොට ඒ නිසා දුක එනවා.
යම් කිසි දෙයක නැතිවීම ස්වභාවය නම් ඒ නැතිවීම නිසා තමයි ඒක දුක බවට පත්වන්නේ කියලා. ඒ දේවල් වල පැවැත්මක් නැති නිසා දුකයි කියලා. ඒ දුක කියන එක වේදනාත්මක ලක්ෂණයකින් විතරක් අපි තේරුම් ගත්තොත් තමයි අපිට ඒ විදිහේ නිසා එන දුකක්. මේ නිසයි මේක දුක එන්නේ කියලා අපි ගන්නෙ. ඒ නිසා දුකයි නෙමෙයි යම් කිසි ධර්මයක් අනිත්‍ය නම් අනිත්‍ය ධර්මයම දුකයි. අනිත්‍ය ධර්මයම දුකයි. අනිත්‍ය වීමෙන් දුක ආව නෙමෙයි. අනිත්‍ය නොවී තිබුණා නම් දුක එන්නේ අනිත්‍ය වීමෙන් තමයි දුක ආවේ කියන එකම නෙමෙයි. යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මයම දුක් වූ ලක්ෂණයෙන් යුක්තයි. අනිත්‍යෙන් නොමිදුණු දෙයක් සංකතය තුළ නැහැ. ඒ නිසා දුකෙන් නොමිදුණු දෙයක් සංකතය තුළ නැහැ. ඒ නිසා යම් දෙයක් යම් ස්කන්ධයක් අනිත්‍යයි නම් ඒ අනිත්‍ය වූ ස්කන්ධයම ඒ නිරුද්ධ නොවුන දේ ස්කන්ධයේ දුකයි. උත්පාදයක් සිද්ධ වෙනවා නම් උත්පාදයේදී දුක ඉපදුනා. ස්ථිතියක් තිබුණා නම් ස්ථිතියේදී දුක තිබුණා. භංගයක් තිබුණා නම් ඒ භංගයේදී දුක තිබුණා. එනිසා අනිත්‍ය ලක්ෂණය තියෙනවා නම් යම් තැනක ඒ අනිත්‍ය විද්‍යමාන වන ධර්මයම දුක් වූ ලක්ෂණයෙන් යුක්තයි. අනිත්‍ය නිසා දුක ආව නෙමෙයි. අනිත්‍ය ධර්මයම දුක් වූ ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා තමයි යදනිච්ඡං තං දුක්ඛං කියලා දේශනා කළේ. යං අනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් අනිත්‍ය වූ දේම දුකයි. අනිත්‍ය නිසා දුකයි නෙමෙයි. යං අනිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ ධර්මයේම දුකයි. යං අනිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මයේම දුකයි. එතකොට මේ දුක පිළිබඳව අපි තේරුම් ගන්නකොට එතකොට අපිට පේනවා ඒක වේදනාත්මකව පමණක් ගත්ත දෙයක් නෙමෙයි. දුක්ඛ කියන මේ වචනය පහත් වූ ක්ෂයවනාර්ථයේහි දිස්සන පදයක් විදිහට ඒ පහත් ක්ෂයවන භාවයම ඇති ධර්මයේම දුකයි. ඒ නිසා තමයි ඒක සංකත ලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයක් කියලා කියන්නේ. සංකත ලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයක්, විපරිණාම ලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයක්, පීලනයේ දුක්ඛ ලක්ෂණයක්, සංතාපයේ දුක්ඛ ලක්ෂණයක්. ඒ නිසා දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙනවා. දුක්ඛ ලක්ෂණ ටිකක්. දුක් වේදනාවක් කියනකට වඩා දුක්ඛ ලක්ෂණයක්. ඒ නිසා සැප වේදනාවද දුකයි. ඒක දුක්ඛ ලක්ෂණයක්. සැප වේදනාවද දුකයි කියන්නේ සැප වේදනාව නැහැ කියන එක නෙමෙයි. යම් තැනක සැප වේදනාවක් ඉපදුනාද එහි සංකත දුක්ඛ ලක්ෂණය විද්‍යමානයි. ඒ නිසා ඒක දුකයි. ඒ නිසා මේ ලෝකය දුක නැමැති ධර්මයේ මත පිහිටන දෙයක්. ඒකට අපි දුක හඳුනා ගන්නවා ලක්ෂණයක් විදිහට. දුක්ඛ ලක්ෂණ නිසා විද්‍යමාන වන දෙයක් හැටියට. නිසා අනිත්‍ය ධර්මයේම දුක් වූ ලක්ෂණයෙන් යුක්තයි. ඒක තමයි දුක කියලා දකින්නකම. එතකොට දැන් අපි යමක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කිරීම ඇතුලේ අපිට පේනවා නම් දුක් වූ ස්කන්ධ ටිකක්මනේ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එන එක નિરර්ථකයි. දුක් වූ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය නොදක ඔබ දකින්නේ ස්කන්ධයන්ගේ වටිනා වස්තු නම් නොවටින දේවල් නම් එතකොට වටිනා දේ පිළිබඳව ඔබට ලබා ගැනීමේදී උපදින කැමැත්ත ඒ දේ නැති වෙනකොට එන දුක ඔබට උරුමකම් කියන්නට සිද්ධ වෙන දේ. හැබැයි ඔබ යම් විදිහකින් දකිනවා නම් දුක් වූ ස්කන්ධ ධර්මතා ටිකක් පිළිබඳව නේද මේ ප්‍රනිධිය හටගත්තේ කියලා. එතකොට ඔබට පේනවා මේ ප්‍රනිධිය ඇති කරගත්ත තැන වැරදි. ස්කන්ධ ධර්මතා ටිකක් නෙමෙයි ඕනේ කියන එක. එතකොට ඒ දුක්ඛ ලක්ෂණය අවබෝධ කිරීමෙන් ඔබට පුළුවන්කම තියෙනවා එයින් මිදෙන්නට. දුක්ඛ ලක්ෂණය අවබෝධ කර ගැනීමෙන් පුළුවන්කම තියෙනවා එයින් මිදෙන්නට. එතකොට ඒ නිසා තමයි කියන්නේ එතනින් පුළුවන්කම තියෙනවා අපනිහිත චේතෝ විමුක්තිය උපදවන්නට කියලා. අපනිහිත චේතෝ විමුක්තිය උපදවන්නට. එතකොට අපි එතනදී තේරුම් ගන්න දේ තමයි අනිත්‍ය ධර්මයම දුකයි කියන එක. එතකොට යදනිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා. යං දුක්ඛං යමක් දුක නම් තදනත්තා ඒ ධර්මයම අනාත්මයි. යමක් දුක නම් ඒ ධර්මයම අනාත්මයි. අනාත්මයි කියන්නේ අනාත්මයි කියලා කියන්නේ සත්පුද්ගල ආත්ම වශයෙන් ගන්නට සුදුසු දෙයක් නෙමෙයි කියන එක. එහෙම නැතුව ආත්මයක් තියෙනවා, ආත්මයක් තියෙන ආත්මය නැහැ කියන එක නෙමෙයි. ආත්මය කියලා එකක් අපි හඳුනගෙන තියෙනවා, ඒ ආත්මය නැහැ කියන එක නෙමෙයි. සත්පුද්ගල භාව වශයෙන් පණවන්නට දෙයක් නැහැ කියන එක. අනාත්මයි කියලා කියන්නේ. සත්පුද්ගල ආත්ම භාව වශයෙන් පණවන්නට දෙයක් නැහැ. යන් දුක්ඛං යමක දුක්ඛ වූ ලක්ෂණය තියෙනවා නම් පහත් වූ ක්ෂයවන අර්ථයක් නම් යම් තැනක තියෙන්නේ
ඒ දේ නම් යම්කිසි ධර්මයක विद्यमान වෙන්නේ. ඒ ධර්මයේහි ආත්ම ලක්ෂණයක් නැහැ. ඒ ධර්මයේහි विद्यमान වෙන්නේ අනාත්ම ලක්ෂණයක්. එතකොට අපි අනාත්මය ප්‍රතිවේධ කරනවා. ඒක තමයි ශුන්‍යතාවයට හේතු වෙන්නේ. සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියන එක. එනිසා අනාත්මයි කියලා අපි දකිනකොට අපි දකින්නේ ප්‍රධාන වශයෙන්ම සත්පුද්ගල භවින් අනාත්මයි කියන එක. සත්පුද්ගල භවින් අනාත්මයි. සත්පුද්ගල භවින් ශුන්‍යයි. ඒ ශුන්‍යතාවය තමයි අපි කතා කරන්නේ. එතකොට ආත්මයක් කියන දේ පිළිබඳව අපි දකින්නේ එතන අනාත්මයි කියන දර්ශනය අපි මතු කරගන්නේ මේ අනිත්‍ය දුක්ඛ කියන ලක්ෂණ ටික विद्यमान වන තැනම පවත්නා දෙයක් තමයි අනාත්ම කියන ස්වභාවය. ආත්ම විරහිතයි. ආත්ම භාවයක් කියලා දෙය පණවන්නට පුළුවන් කමක් නැත්තේ නේ. ආත්ම භාව වශයෙන් හිස් කියලා දකින්නකම. සත්වයක් පුද්ගලෙක් ආත්මයක් වශයෙන් කතා කරන්නට දෙයක් එතන නැහැ කියන එක. ඒකට එතනදී මේ ආත්මයක් තියෙනවා අපි හඳුනාගත්ත දෙයක්. ඒ දේ මෙතන නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ආත්මයක් කියලා පණවන්නට ධර්මයක් මේ තුන් ලෝකේම හම්බ වෙන්නේ නැහැ. ස්කන්ධ ටිකක හට ගැනීම සහ වැයවීම නම් විද්‍යමාන වෙන්නේ. එනිසා තමයි යන් දුක්ඛං තදනත්තා කියලා කිව්වේ. යමක් දුක නම් ඒක අනාත්මයි. මේ ත්‍රිලක්ෂණ ධර්මයේ මේ එකම වස්තුවේහි विद्यमान වන ගුණ ලක්ෂණ නැතිනම් එකම වස්තුවේහි යථාර්ථය අනිත්‍ය වශයෙන් ප්‍රතිවේද කළද දුක් වශයෙන් ප්‍රතිවේද කළද අනාත්ම වශයෙන් ප්‍රතිවේද කළද මේ ප්‍රතිවේද කිරීම පිනතුනි පවතින්නේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ප්‍රතිවේද කිරීම පවතින්නේම මේ ස්කන්ධ ධර්මතා ටිකෙහි යථාර්ථය තේරුම් ගැනීම විදිහට. එනිසා කෙනෙක් අනිත්‍ය දැක්කොත් ඔහු මිදෙනවා. දුක දැක්කොත් මිදෙනවා. කෙනෙක් අනාත්මය දැක්කත් ඒත් මිදෙනවා. එනිසා මේ ත්‍රිලක්ෂණ ධර්මයන්ගෙන් එක් වූ ධර්මය අවබෝධ කරගත්තද දුක කෙලවර කොට දුකෙන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තමයි අපි උත්සාහවත් විය යුත්තේ. ඒ සඳහා තමයි අපි අප්‍රමාදීව ධර්මයේහි හැසිරිය යුතු බවට පත්වන්නේ. කොහොමද අපි දුක නැති කරන්නේ? කොහොමද අපි දුකෙන් එතරට යන්නේ කියන දේ පිළිබඳව තමයි ඔබ නැවත නැවතත් උත්සාහවත් විය යුත්තේ. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා මේ දුක කෙලවර කරලා මේ දුකෙන් අත මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අද දවසේදී අපි ධර්මය අවබෝධ කරනවා කියලා අපිට කරන්නට තියෙන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ ප්‍රතිවේධ කිරීම. මේ තමයි මූලික වශයෙන්ම අපිට විපස්සනාවට හේතු වෙන දේ. දැන් මේ පිළිබඳව අපි මානසිකාරයේ පැවැත්වීම ආදිය අපිට විවිධ ආකාරයන්ගෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි අපි අර විපස්සනා ඥාන විදිහට ඒ උපදවන ආකාරයන් පිළිබඳව කතා කළ යුතුයි කියලා කිව්වේ. එතකොට විපස්සනා පූර්වාංගමයි කියලා කියන්නේ යම් තැනක මෙන්න මේ විදිහට දකින බව තමයි යා පෙරටු කරගෙන යන්නේ. එතකොට විපස්සනා පූර්වාංගමව තමන්ගේ සිත වඩනකොට එතන තියෙන අවික්ෂේපයක්. හිත විසිරෙන්නේ නැති ස්වභාවයක්. ඇයි අපිට මේ සියලු ධර්මයන්ගේ අනිත්‍යතාවය පේනකොට ඔබ යම්කිසි විදිහකින් නිමිති විදිහට හැසිරිච්ච ලෝකේ දැන් ඔබට නිමිති විදිහට හැසිරෙන්නේ නැතුව ස්කන්ධ විදිහට ප්‍රකට වෙනවානේ. දැන් මම බාහිර උදාහරණයක් හැටියට ඔබට මතක් කළොත් දැන් අට්ටික සංඥාව වඩපු තෙරුන් වහන්සේට උන්වහන්සේ ඉදිරියට එක කාන්තාවක් hina වෙලා යනකොට උන්වහන්සේ දකිනවා ඇට සැකිල්ලක් කියන දේ. එතකොට ඒ කාන්තාවගේ ස්වාමියා පස්සේ මේ පසුපසින් එනවා ස්වාමීන් වහන්සේ දැකලා අහනවා කාන්තාවක් යනවා දැක්කද කියලා. ඒතකොට ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා කාන්තාවක් නෙමෙයි ඇට සැකිල්ලක් කියලා. එතකොට උන්වහන්සේ වැරදි දෙයක් නෙමෙයි කිව්වේ. උන්වහන්සේ දැකපු විදිහ උන්වහන්සේ ඇති කරගත්ත සංඥාව උන්වහන්සේට වැටහුනේ උන්වහන්සේ දැනගත්තේ විදිහට. එතකොට ඒක තමයි ඊතර තියෙන සමාධිය ඒකාර්ථය. විපස්සනාව තුළින් කෙනෙක් මේ ස්කන්ධය ප්‍රකට කර ගන්නවා නම් ස්කන්ධ ධර්මයන් තේරුම් ගන්නවා නම් පිනතුනේ එයාට අවබෝධ කරගන්නට තියෙන්නේ ස්කන්ධ ලක්ෂණය පිළිබඳව තමයි. එතකොට එතන ස්කන්ධ කියලා දකින්න එක තුළ අනිකුත් නිමිති වලින් සිත මිදී ස්කන්ධයන්ගේ හඳුනා ගැනීම කියන තැන චිත්ත ඒකාග්‍රතාවයේ පවතිනවා. ඒක තමයි සමතය. ඒ සිතෙහි පවත්නා අවික්ෂේපය තමයි සමතය. නොවිසුරුණු බව තමයි සමතය නැතිනම් සමාධිය කියලා කියන්නේ. එනිසා ඒකට හඳුන්වනවා විපස්සනා පූර්වාංගමයි සමතය. ඒ ඇතිවෙච්ච සමතය විපස්සනාව මූලික කරගෙන ඇතිවෙච්ච සමතයක් කියලා. එතකොට ඒක විපස්සනා පූර්වාංගමම ඇති කරගත්තාම එයා විපස්සනාව මුල් කරගෙන ගිහිල්ලා දුක කෙලවර කරනවා කියලා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් සමත පූර්වාංගමවත් පුළුවන් නිවන අවබෝධ කරගන්නට.
විපස්සනා පූර්වාංගමවත් පුළුවන් නිර්වාණය අවබෝධ කරන්නට කියලා. එතකොට ඔබ අප්‍රමාදී විය යුතුයි. කෙසේ හෝ නිර්වාණ ධර්මය ඔබ තුල සාක්ෂාත් කරගන්නවා කියන ඒ උත්තරීතර කල්යාණ මිත්‍ර චේතනාව ඔබ තුල උපදවා ගන්නට අවශ්‍යයි. කල්පනා කරගන්න අද විභජ්‍යවාද ශාසන සමීක්ෂාව සමග ඔබ හැමදෙනාම එකතුනේ මේ විදිහට ධර්ම සාකච්ඡා කිරීම තුළ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු දෙවියන් මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. හැම දිනාටම දරුවන්